නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම වන දානමය පින්කම වන උතුම් වූ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්න. බෞද්ධයා මාධ්‍ය ජාලයේ ඔස්සේ මේ උතුම් ධර්ම දානය ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම බෙදලා දෙන්නත් කටයුතු සංවිධානය කරගෙන තවත් සුවිශේෂී පින්කමක් බවට පත් කරගන්නවා. මේ වෙලාවේ මේ මැදිරියේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන අය වගේම මේ දේශනාව ශ්‍රවණය කරන මේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාමත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනාවට අනුව මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහාම ධර්ම ශ්‍රවණය කරන එක වටිනවා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් එක ගාථා රත්නය. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නයේ සරල තේරුම තමයි යමෙක් දුස්සීලයෙක් හැටියට අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා සිල්වත් කෙනෙක් හැටියට එක දවසක් ජීවත් වෙන එක වටිනවා කියලා. මේ ගාථාව දේශනා කොට වදාළේ පැවිදි වෙච්ච හොරු පිරිසක් අරමුණු කරගෙන. හොරු පිරිසක් පස්සේ පැවිදි වුණා. ඒ කාරණාව මුල් කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ 30 දෙනෙක් විතර පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන පැවිදි වුණා.
පැවිදි වෙලා මේ පිරිස කල්පනා කළා අපිට දැන් තරමක් වයසයි. පොතපත කියවලා ඉගෙනගෙන මේ ග්‍රන්ථ දුරය ප්‍රගුණ කරලා විදර්ශනාවට එනකොට කාලෙ මදි. ඒ නිසා අපි ග්‍රන්ථ ධූරය අතහැරලා කෙලින්ම විදර්ශනා ධූරය සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න බලමු කියලා. ටික කාලයක් අවුරුදු කීපයක් මහා සංඝයා ඇසුරේ පැවිදි ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලැබුවා. ඉන් පස්සේ උන්වහන්සේලා කල්පනා කළා දැන් අපිට මේ පැවිද්ද පරිස්සම් කරගන්න පුළුවන්. අපි එහෙනම් මහානකමේ අර්ථය හොයාගෙන වනාන්තරගත වෙලා බණ භාවනා කරමු කියලා. බුදුරජාණන් වහන්සේගෙනුත් අවසර අරගෙන බොහෝම දුර ප්‍රදේශයකට උන්වහන්සේලා වැඩම කළා. ඒ ප්‍රදේශයට වැඩම කරන්න කලින් කමටහන් ඉල්ලගන්න ගියහම අපේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ භික්ෂූන් වහන්සේලා වනාන්තරයකට යන්නයි කමටහන් ඉල්ලන්නේ. ඒ වනාන්තරයේදී උන්වහන්සේලාට මොකක් නමුත් කරදරයක් වෙනවද කියලා. බලහම හැබෑවටම කරදරයක් වෙනවා යාචකයෙක්ින්දා. ඒකට මොනවාගේ විසඳුමක්ද යොදන්නේ කියලා කල්පනා කළා. භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි හොඳයි ඒ වනාන්තරයටම පිටත් වෙන්න. හැබැයි ඔතනින් වඩින ගමන් සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහිල්ලම වඩින්න කිව්වා. උන්වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ ළඟට පිටත් වුණා. සරියුත් මහරහතන් වහන්සේ ළඟට වැඩියට පස්සේ ඇහුවා ආයුෂ්මතුන්ලා මේ වෙලාවේ මෙහි ආවේ මොකක් සඳහාද කියලා. ස්වාමීනි කරුණ දන්නේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න කිව්වේ. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා මපියාණන් වහන්සේ නිකම්ම නම් කෙනෙක් මම ළඟට එවන්නේ හේතුවක් තියෙන්න ඕනේ. උන්වහන්සේගේ ඥාණයෙන් විමසලා බලහම මේ ස්වාමින් වහන්සේලාට සාමණේර නමක් ඕනේ. ඒ හින්දා ඇහුවා ආයුෂ්මතුන්ලා සාමණේර නමක් ඉන්නවද කියලා. නෑ කීවා. එහෙනම් මෙහෙන් නමක් එක්ක යන්න. අර හාමුදුරුවෝ කිව්වා අනේ ස්වාමීනි සාමණේර නමක් එක්ක යනවා කියලා කියන්නේ අපිට තව මහ කරදරයක්. අපි මේ යන්නේ උතුම් ගමනක් යන්නේ. ඔය පොඩි නමවල් බලා ගන්න පරිස්සම් කරන්න ඒ දේවල් කරන එක හරි කරදරයි කියලා කිව්වා. ඊට පස්සේ සඳහන් කළා ආයුෂ්මතුන්ලා භාග්‍යතුන් වහන්සේ මම් මුණ ගැහෙන්න ඔබ වහන්සේලා එව්වේ මේ කාරණාවටයි. ඒ හින්දා මෙන්න මේ නම එක්ක යන්න කියලා සාමණේර නමක් දුන්නා. ඒ සාමණේරයන් වහන්සේගේ නම සංකිච්ච. උන්වහන්සේගේ වයස අවුරුදු 7ක් විතර. ඇයි මේ සංකිච්ච කියලා කියන්නේ? මේ සාමණේරයන් වහන්සේගේ අම්මා මේ දරුවා කුසේ ඉන්න කාලේ හදිසියේ ලෙඩක් හැදිලා මැරෙනවා. පවුලේ අය එකතු වෙලා මලකඳ ආදාහනය කළා. දැන් මලකඳ පිච්චිලා හොඳටම. නමුත් ගින්දර ඇතුලෙන් පස්සේ දකින්නවා මේ කාන්තාවගේ කුස ප්‍රදේශයේ ඉතුරු වෙලා අනික ඔක්කොම පිච්චිලා. ඊට පස්සේ මේ පිරිස උල් ආයුධ වලින් ඇනලා ඒ කුස ගත්තා එළියට. අරගෙන උල් ආයුධ වලින් කුසට ඇන්නා. විශේෂ දෙයක් නැහැ. හැබැයි ඒක හෙලිපාර අර කුසේ හිටපු දරුවගේ ඇහැ ගාවින් එනිලා ගියා. එච්චරයි දරුවට කරදර වුණේ. නැවත සැරයක් මේ කට්ටිය කුස දැම්මා අර ගිනි අඟුරු ගොඩට. දාලා අඟුරු වලින් වැහුවා. බහලා ගියා. මේගොල්ලෝ පහුවදා උදේ ආවා දරසෑය නිමලා හැමතැනම විසිරීලා තියෙන කොට කෑලි අයින් කරලා ඒක පිළිවෙලක් කරලා යන් කියලා. උදේ එනකොට කුස ඔක්කොම පිච්චිලා. ඒ වුණාට මේ දරුවා අර ගිනි අඟුරු මත එතන එහෙමම ඉන්නවා. හැමෝටම පුදුමයි. නමුත් සතුටින් දරුවා අරගත්තා. දැන් සාමාන්‍ය කෙනෙක් අහගෙන හිටියහම එහෙම දේවල් ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා.
එතකොට ධර්මය සැක හිතෙනවා. ඒක පිළිගන්න බෑ කියල හිතෙනවා. නමුත් කාරණාව ඉස්සරහට යන්න ඕනේ ඒක පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න. මේ දෙමව්පියෝ මේ ඥාතියෝ මේ දරුවා අරගෙන නිමිත්ත පාඨකයෙක් ළඟට ගියා. නිමිත්ත පාඨකයා කිව්වා මේ දරුවා ගිහි ගෙදර හිටියොත් හත්මුතු පරම්පරාවකට හිඟමන අයිති වෙනවා. මේ දරුවා මහාන කළොත් තෙරවරු 500ක් එක තැන තැන හැසිරෙමින් ලෝක සත්වයාගේ යහපත උදෙසා කටයුතු කරනවා. ඥාතියෝ කල්පනා කළා හොඳයි. මොනවා කරන්නත් ලොකු මහත් කරන්න එපයි. එහෙම හිතලා දැන් දරුවා හදලා වඩලා පෝෂණය කළා. වයස අවුරුදු 7ක් විතර වුණා. යම් කාරණාවක් සම්බන්ධයෙන් හිතලා නෑදෑයන්ට සඳහන් කළා විශේෂයෙන් සෙල්ලම් කරන්න ගියහම ගමේ ඉන්න අනික් ළමයි බයිනවා. බයින්නේ උඹ බඩේ ඉන්න කාලේ උඹේ අම්මා මැරිලා ගිනි ගොඩේ දාලා පිච්චුවා. අඟුරු ගොඩ උඩ ඉපදිච්ච එකා කියලා ළමයට බයිනවා. ඒක අහලා සංවේගය ඇතිලා ඥාතීන්ට කියලා මම මහාන කරන්න කියලා කිව්වහම තමයි ගෙනihin සරියුත් මහරහතන් වහන්සේට බාර දෙන්නේ. අවුරුදු 7යි වයසේ පැවිදි කරන්න හිතාගෙන දරුවගේ කෙස් බාන වෙලාවේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් එතකොට අපිට විශ්වාස කරන්න බෑ කියවනේ අර කතාව. වෙනතනේ මේ ශාසනයේ ආර්ය මාර්ගයට යනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියලා සිව් ඵලයක් තියෙනවා. සෝවාන් වෙච්ච උත්තමයෙක් කවදාවත් සතර අපායේ යන්නේ නැහැ. නමුත් තවත් ආත්ම 7ක් උපදිනවා. ඒක දෙව්ලොව මනුලොව දෙක තියෙම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට 7 වෙනි ආත්මෙට යනකම්ම වෙනත් කිසිම ඵලයක් ලැබුවේ නැත්තම් තාමත් 7 වෙනි ආත්මෙත් සෝවාන් නම් දැන් මේ ආත්මෙන් පස්සේ උපදින්නේ නැහැ. එහෙමනම් මේ ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම පිරිනිවන් පානවයි වෙන්නේ. හදිස්සියේ ගමනක් යනකොට කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා කඩුවෙන් කෙටුවත් පිරිනිවන් පානවා මිසක් අපවත් වෙනවා කියලා නෑ. ඒ කඩු පහර වැදිලා ජීවිතේ සුන් වෙන මොහොතට කලින් අරහත්ත්වයේ ලබනවාමයි කියලා සඳහන් කරන්නේ. සංකිච්ඡයන් වහන්සේගෙත් සෝවාන් ජීවිතයේ අන්තිම ආත්මය. අන්න ඒ නිසා සඳහන් කළා මහ මෙර පතුලට තියලා තද කෙරුවත් මරන්න බෑ කියලා. රහත් වෙලාම පිරිනවම් පානවා මිසක් අන්‍ය උපක්‍රමයකින් මැරුණත් රහත් වෙනවා කියලායි සඳහන් කරන්නේ. අන්න ඒකයි දෙපාරක් ගිනි ගොඩේ දාලවත් පුච්චන්න බැරි. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් ඒ භික්ෂූන් වහන්සේලාත් එක්ක දැන් වඩිනවා. උන්වහන්සේ රහත් බව ඒ භික්ෂූන් වහන්සේලා දන්නවද නොදන්නවද කියන කරුණ සඳහන් කරලා නැහැ. කැලේට ගිහිල්ලා විශේෂයෙන් උන්වහන්සේලා දහසක් පමණ ගෙවල් තියෙන එක ගමක් ඇසුරු කරගෙන තමයි වනාන්තරේ ජීවත් වෙන්නේ. ඒ ගමේ අය වසට ආරාධනා කළා. වස් ආරාධනාව බාරගත්තා. ස්වාමින් වහන්සේලා 31 නමටම රාත්‍රී කුටි දවල් කුටි වෙනම හැදුවා. ඒ ගමට පිණ්ඩපාති වඩිනවා. නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා අම්මා තාත්තා දාලා පවුල් පදනම් අත්හැරලා මේ ලෞතුරා ශාසනයට ආවේ සසරට යහපතක් කරගන්නයි පිණ්ඩපාතේ වඩින වෙලාවටයි හවස වත කරන වෙලාවටයි හැර දෙදෙනෙක් එකතැන කතා කර කර ඉන්න වෙලාවක් තියෙන්න එපා සියලු දෙනාම භාවනා කරන්න ඕනේ කියලා. එහෙම ලස්සනට කටයුතු කරගෙන ගියා. එක දවසක් පිණ්ඩපාතේ වැඩලා ගඟ ගාවට ඇවිල්ලා උන්වහන්සේලා පැම් පහසු වුණා. පැම් පහසු වෙලා වෙලාව ටිකක් කල්පනා කරලා බලහම දානේ වළඳන වෙලාව ඇවිල්ලා. ගඟේ වැල්ලේ හෙවන් වල වාඩි වෙලා ස්වාමීන් වහන්සේලා දන් වළඳන්න ගත්තා. මේ ප්‍රදේශයේ එක ගෙදරක වයසක මිනිහෙක් හිටියා දුවගේ ගෙදර නතර වෙලා.
දුවගේ ගෙදර නිතර නිතර කෑම නෑ. ඒ හින්දා අනිත් දුවගේ ගෙදර යනවා. යන අතරේ මේ ස්වාමින් වහන්සේලා වළඳනවා දැක්කා. එතෙන්ට ඇවිල්ලා වාඩි වුණා. උපාසක මහත්තයා කෑම කාලාද කියලා හෝ නෑ කිව්වා. එහෙනම් කොලයක් කඩාගෙන එන්න කියලා හැම නමක්ම බත් කට දුන්නා. ඒතර බත් කටවල් 31ක් තියෙනවා. දැන් එයත් පැත්තක ඉඳගෙන කනවා. මිනිසයා කල්පනා කරනවා මගේ මුළු ජීවිතේම වැඩ කරලවත් මේ වාගේ රහවත් කෑම වෙලක් හම්බුන්නේ නැහැ. කෑම කාලා අත හොදගෙන ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ඔබ වහන්සේලාට හැමදාම පින්නපාතේ හම්බෙනවද කියලා. හම්බෙනවා කිව්වා. මෙයා කල්පනා කළා දුවගේ ගෙදර යන්න ඕනේ නැහැ මෙතන නවතින්නයි තියෙන්නේ. ස්වාමීනි මට නවාතැනක් දෙන්න බෑද කියලා ඇහුවා. මම ඔබ වහන්සේලාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. වතපිලිවෙත කරගෙන ඉන්න මට දුන්නොත් ඇති කිව්වා. යැපෙන්න ආහාර ටික. ඉතින් බැගෑපත් ඉල්ලීම නිසා ඉඩ දුන්නා. මාස 2ක් විතර කිසිම වරදක් නැහැ හොඳට කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ මෙයාට දවසක් හදිස්සියේ දුව මතක් වෙනවා. දුවගේ ගෙදර යන්න හිතෙනවා. ස්වාමින් වහන්සේලාට කිව්වොත් යන්න දෙන එකක් නැහැ. ඒ හින්දා හොරෙන් යනවා. මේ මාස ගානටම මිනිස්සයා කරපු එකම වරද තමයි නොකිය ගියපු එක. ඒ යන පාර හරහා කැලයක් මැද්දෙන් මේ කැලේ හොරු පිරිසක් ඉන්නවා. කැලේ ඉන්න රුක්ෂ දේවතාවෙකුට මේ හොරු බාර වෙලා තියෙනවා. මිනිහෙක් මරලා මිනිස් මසින් මිනිස් ලෙයින් බිලි පූජාවක් කරන්න. හරියටම බාරය වෙලා 7 වෙනි දවසේ මේ යාචකයා කැලේදී යනවා. අල්ලගෙන ගැට ගහලා බිලි පූජාව කරන්න හිතාගෙන මේගොල්ලෝ කඩු කිනිසි ගිනි ගොඩවල් ගහලා රත් කරලා ගල් වල අතුල්ලලා මුවහත් කරනවා. අර මිනිස්සු ඇහුවා මොකටද ඔය කියලා. ඔබ කපලා දෙවියන්ට පූජාවක් තියන්න. මේ පුජ්‍යලයා කල්පනා කළා ඒක මහා අපරාධයක්. උපායක් පාවිච්චි කරලා කිව්වානේ මං හිඟන්නේ. මාව කපලා පූජා කරන්න එපා. මං වාගේ අපිරිසුදු හිඟන්නෙකුගේ ලේ වලට මස් වලට දෙයියවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි මං කියන්නම්. ඔන්න ඔය කැලේ ටිකක් ඉස්සරහට යනකොට හරි ලස්සන පිරුණ ශරීර තියෙන හාමුදුරුවෝ කට්ටියක් ඉන්නවා. එයින් කෙනෙක් අරගත්තොත් නම් දෙවියොත් හොඳටම සතුටුයි කියලා කිව්වා. දැන් අර මිනිසයා මාංචු වලින් ලෙහාගෙන යමන් කියලා එක්කෙනවා. හාමුදුරුවෝ ඉන්න තැනටම ආවා. හොර නායකයා ඇහුවා කොහෙන් හාමුදුරුවෝ? අර gediye ගහන්නකෝ. මේක භාවනා කරන වෙලාව. gediye ගහන්නේ කාට හරි කරදරයක් වෙච්චාම. ඔක්කොම කට්ටිය එළියට එනවා කිව්වා. හොර නායකයා ගිහිල්ලා අර gediye ගැහුවා. ඔය ආරණ්‍ය වල එහෙම අපි දකිනවා බෙනයක් ඇතුලේ හාරපු කොටයක් එල්ලලා තියෙනවා. ඒකට තව ලීයකින් පාරක් ගහපුවාම පැත්ත පුරාම ලොකු සද්දයක් යනවා. ඒ දානේ වළඳන්න, පිණ්ඩපාතෙට එන්න, බුදුන් වඳින්න, වත කරන වෙලාවට සංඝයා රැස් කරවන්නයි ඒකට ගහන්නේ. සද්දය ඇහුණා විතරයි හැම පැත්තෙම කුටි වලින් එළියට ආවා. හොර නායකයාගෙන් ඇහුවා ඇයි? එයා කතාව මුල ඉඳලම කිව්වා. මෙයා තමයි අපි එක්ක ආවේ. ඊට පස්සේ එතන ඉන්න නායක හාමුදුරුවෝ අනික් හාමුදුරුවන්ට කතා කරලා කිව්වා ආයුෂ්මතුල්ලා සහෝදර පිරිසට කරදරයක් ආවහම මුලින්ම ඒක බාර ගන්න ඕනේ වැඩිමල් සහෝදරයා. එහෙනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේලා අප්‍රමාදීව බණ භාවනා කරලා සංසාරයෙන් එතර යා යුතුයි. මම මගේ ජීවිතය පූජා කරනවා කියලා. දෙවෙනි හාමුදුරුවෝ නැගිට්ටා. ස්වාමීනි එහෙම කියන්න එපා. මටත් ඒක අයිති ජීවිතය දෙන්නේ මමයි කියලා කිව්වා. ඔහොම සෑහෙන පිරිසක් කතා කළා මමයි යන්නේ කියලා. ආන් ඒ වෙලාවේ අර 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ කියනවා නෑ ස්වාමීනි මමයි යන්නේ. වෙන කිසි කෙනෙක් එන්න එපා මේක මට අයිති වැඩක්. බුදුරජාණන් වහන්සේ මම එව්වේ මේ වැඩේටමයි.
හිඟන්නෙකුගෙන් කරදරයක් වෙනවා කියලානේ දැක්කේ. මේ වැඩේටමයි මං එව්වේ මේක මගේ වැඩි. අනේ අර ලොකු ස්වාමින් වහන්සේලා ඔක්කොගේ මැස් වලින් කඳුළු වැක්කිරෙනවා. මේ චූටි දරුවට දැන් මොකද කරන්න කියලා. දැන් හොරු එක යනවා. ලොකු ස්වාමීන් වහන්සේ අඬ ගැහුවා හොර නායකයට. කීවා අවුරුදු 7යි මේ දරුවා තව බයයි. උඹලගේ කඩු කිනිසි මූහත් කරන වෙලාවට ළමයාට පේන්නේ නැති වෙන්න ඈතකට ගිහිල්ලා ඒව රත් කරලා මූහත් කරගනිilla පුංචි හාමුදුරන්ට පේන්නේ වැඩ කරන්න එපා කිව්වා. සියල්ල කරගෙන ඇවිල්ලා මරණයට සූදානම් කරලා තියෙන තැන සංකිච්ඡයන් වහන්සේට වාඩි වෙන්න කිව්වා. උන්වහන්සේ වාඩි වෙලා පළක් බැඳගත්තා. හොරනායකයා කඩුව මේ අත පෙරලා ඇවිල්ලා තමන්ගේ කඩුවෙන් පහරක් උන්වහන්සේගේ බෙල්ලට එල්ල කළා. ඒත් එක්කම මේ කඩු මුනත දෙකට නැමුවා වගේ ඇවිල්ලා මිට ගාවේ හේතු වුණා. නැවත වතාවක් කඩුව දිගේ ඇරියා. ආයෙත් මුවහත් කරලා බෙල්ලට පාරක් ගැහුවා. අර ඉටි යමක් තද කරලා ඇදලා ඇත්තරියම රෝලයක් වාගේ තෙනවා වගේ මුළු කඩුව මිට ගාවට ඇකුළුණා. හොරනායකය කල්පනා කළා මේ කඩුවෙන් මීට කලින් මිනිස්සු මරලා තියෙනවා. හැබැයි මැරුම් කන මිනිස්සු ඔක්කොම මගේ කකුල් දෙක ගාව වැටිලා ජීවිතේ ඉල්ලුවා. මේ පුංචි හාමුදුරුවෝ කිසිම බයක් නැහැ. වාඩි වෙන්න කිව්වා එහෙම්මම වාඩි වෙලා එරමිනිය ගොතාගෙන ඉන්නවනේ. අනිත් එක මගේ කඩුව ගල් කණුවකට කෙටුවත් ගල් කණුව දෙකට කැපෙනවා මිසක් මගේ කඩුවට කරදරයක් නැති කඩුවක් මං ගාව තියෙනවා. නමුත් මේ සාමණේරයාගේ ගෙල සිඳින්න ඒ කඩුව සමත් නැහැ. කඩුව විසික්ක පැත්තකට ඉඳගත්ත උන්වහන්සේ ළඟ අනේ ස්වාමීනි කොහොමද ඔය බය නැති වුනේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ යන පාරේ මාත් තරන් යන්න. හොරු දිහා බැලුවා. මොකද උඹලා කියන්නේ? මම මේ හාමුදුරුවොත් ළඟ මහාන වෙනවා. හොරු කිව්වා අපිත් මහාන වෙනවා. දැන් කැලේ මහාන කරවන්න හැටියක් නැහැ. පඳු පොවන්න හැටියක් නැහැ, සිවුරු නැහැ. මේගොල්ලෝ ඇඳගෙන ඉන්නේ ඇඳුම්ම ගලවලා තඹවන් මැටි ගෙනල්ලා මැටි භාජන වලට මැටි දිය කරලා ඇඳුම් ටික ඒකට දැම්මා. මැටි වල කහට ඇල්ලුවාට පස්සේ සෝදලා මේ සියලු දෙනාට මේ වස්ත්‍ර ටික ඇඳෙව්වා. සිවුරු පාට ඇඳුම් වස්ත්‍ර අඳගෙන කල්පනා කළා මගෙත් එක කැලේට ආපු මහ ස්වාමින් වහන්සේලා කවුරුවත් භාවනා කරන්නේ ඔක්කොම කඳුළු පෙර පෙර ඉන්නවා. කමටහන අසාර්ථකයි උන්වහන්සේලාගේ මම මැරුන් නැති බව කියන්න ඕනේ. අර 30 දෙනත් අර හොරු ටිකත් අඬ ගහගෙන උන්වහන්සේලා මුණ ගැහිලා තමන් වහන්සේ නොමරුණ බව කියලා ස්වාමීනි මගේ කාර්ය හරි ඔබ වහන්සේලා රකින්නයි මම ආවේ. ආය කරදර නෑ ඔබ වහන්සේලා සංසාරයෙන් එතර යන්න. මමත් මේ අයත් එක්ක යනවා කියලා සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කරුණ දැක්වුවා. ආන් ඒ කරුණ දැක්වීමෙන් පස්සේ තමයි මෙන්න මේ ගාථා රත්නය දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි දුස්සීලයේ හැටියට අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා සීලවන්තයෙක් හැටියට ජීවත් වෙන එක දවස වටිනවා කියලා. කවුද මේ දුස්සීලයෝ කවුද මේ සීලවන්තයෝ කියන කාරණාව මෙතනදී සාකච්ඡා කරන්න තියෙනවා. භික්ෂූන් වහන්සේලාගේ පාර්ශවයෙන් ගත්තහම මේ ධර්ම කාරණාව ඒක විස්තර කරනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් වුණාම අපි හිතෙන හැටියට දුස්සීලයි කියලා කියන්න පුළුවන්ද? දුස්සීලද නැද්ද කියන කාරණාව අපි දන්නේ නැහැ. දුස්සීලයි කිව යුත්තේ කොහොම කෙනෙකුටද කියන එක භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්නලා තියෙනවා. උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේ නමකට නම් පරාජිකා 4ක් තියෙනවා. අපිට කියන 4 පරාජිකා. උන්වහන්සේට පැනවිලා තියෙන ශික්ෂා පදවල මුල්ම කාරණා 4 එක මහානකමේ ජීවය හැටියට තමයි දකින්නේ. මේ 4න් එකක් කැඩුනොත් ඒක මහානකමත් එක්කම ඉවර වෙනවා. එතකොට මොනවද 4 පරාජිකා? පළවෙනි එක මෛතුන ධම්ම පරාජිකාව. ස්ත්‍රියක් සමග කායික සම්බන්ධතාවයක් පැවැත්වුවොත්
පරාජිකාපත්තියට ලක් වෙනවා. අදත්තාදාන පරාජිකාව. යමක් හොරකම් කළොත් පරාජිකාපත්තියට පත් වෙනවා. උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. තමන් උතුම් මනුෂ්‍ය තත්වයට ඇවිල්ලා නැතුව, ඒ කියන්නේ සෝවාන් සකදාගාමි වෙලා නැතුව, නමුත් ප්‍රජාවට ඒක අඟවනවා. අනාගාමි රහත් වෙලා නැතුව ඒක ප්‍රජාවට අඟවනවා. ප්‍රජාවට කියනවා. නැත්තම් දැනෙන්න අරිනවා, ඉඟි කරනවා. ආංගිකට කිව්වේ නැති ಗುಣ කියනවා. මේ ශාසනයේ රහතන් වහන්සේලා කවදාවත් කියන්නේ මම රහත් කියලා කොහොමවත්ම කියන්නේ. ඔබ වහන්සේ රහත් වෙලාද කියලා ඇහුවොත් ඒත් කියන්නේ නැහැ. අපි හිතනවට වඩා මේ ශාසනය හරි නිර්මලයි. මේ ශාසනය හරි සිව්. සඳහන් කළේ යම් දායක මහත්තයෙක් ඇහුවොත් ස්වාමීනි ඔබ වහන්සේලා දවසකට කොච්චර භාවනා කරනවද කියලා. දේශනාවේ තියෙන්නේ මෙච්චරක් භාවනා කරනවයි කියලා කියන්න එපා කියලා. බේරෙන්නම බැරි වුණොත් තමන් ගැන කියන්න එපා කියලායි අපිට දේශනා කරලා තියෙන්නේ කියලා කියන්න කිව්වා. තමන් කවුද කියලා කියන්න යන්නේ මම භාවනා කරනවා, මම මාර්ගඵල ලැබලා ඉන්නේ, මම දවසකට පැය මෙච්චරක් භාවනා කරනවා ඒවා කියන්න යන්න අවසර නැහැ. එහෙනම් රහතන් වහන්සේවත් කියන්නේ නැහැ. ප්‍රාර්ථනා දෙකයි තියෙන්නේ. මම රහත් වුණ බව කිසි කෙනෙක් නොදැන ගනිත්වා. ඒක ප්‍රාර්ථනාවක් මහරහතන් වහන්සේගේ. හැබැයි මේක නික්ලේශී පැතුමක් නේ. නැතම් ආයෙත් ආහිනි තණ්හාව තිබ්බද කියලා නෑ, මේක නික්ලේශී පැතුමක්. මම රහත් වුණ බව කිසි කෙනෙක් නොදැන ගනිත්වා. නමුත් මට ලැබුණ උතුම් රහත් ඵලය මේ ලෝකයේ අනික් සියලු දෙනාටම ලැබේවා. ඔක රහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එතකොට අවසාන පරාජිකාව මනුස්ස විග්‍රහ. මිනිහෙක් මරන්න බෑ. ඔය හතරෙන් එකක් කළොත් හාමුදුරුවෝ ශ්‍රමණ භාවය අහෝසි කරගත්ත වෙනවා. මෙන්න මේ හතරෙන් එකකට ලක් වෙලා නම් විතරයි දුස්සීලයා කියන්න පුළුවන්. මේ හතර රැකගෙන ඉන්නවා නම් කිසිසේත් උන්වහන්සේට දුස්සීල භික්ෂුවක් කියලා කියන්න බැරි බව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් පැහැදිලි කරනවා. ඊළඟ දේවල් කැඩුනොත්, ඒ දේවල් කැඩුනොත් එව්වට නැවත පිළියම් කරන්න පුළුවන්. පෝයගෙට ගිහිල්ලා එතන කියලා සමහරවට ඇවැත් දෙසලා මේ නොයෙක් ක්‍රමවලින් පිළිවෙත් පුරාගෙන නැවත ආපහු පිරිසිදු බවට එන්න පුළුවන්. හැබැයි පරාජික වුණොත් බෑ. අන්න ඒ නිසා මේ කුඩා ශික්ෂා පද කැඩුන අයට දුස්සීලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ කවුරු කියලාද දේශනා කළේ? ලැජ්ජ නැති භික්ෂුව කියලා. ඇයි මේ සිල්පද කඩාගන්නේ? පවට බය තිබ්බේ නැහැ. එහෙනම් පවට බය ඇති වෙන්න ඕන කියලානේ අපි හැමෝටම දේශනා කළේ. හිරි සහ ඔත්තප්ප. ලැජ්ජාව සහ බය. එහෙනම් මොනවටද බය? පවට බය. එන ලැජ්ජ නැති භික්ෂූන්. දුස්සීල භික්ෂූන් නෙමෙයි. සාමණේරයන් වහන්සේලා ළඟට ගියහම සාමණේර භික්ෂූන් වහන්සේ නමකට තියෙන්නේ දසසිල්. එතකොට ගෙදරත් ඉන්නවා දසසිල් ගන්න අය. ගෘහස්ත දසසිල්. හැබැයි ගෙදර ඉඳලා දසසිල් ගත්ත කෙනා පැවිදි වෙලා දසසිල් ගත්ත කෙනාට වඳිනවා. සමාන සීලයක්. නමුත් ඇයි වඳින්නේ? සිල් පද සමාන වුණාට ගෘහස්ත දසසීලයයි සාමණේර දසසීලයයි අහසයි පොළොවයි වගේ. ගෘහස්ත ගිහි කෙනෙක් දසසිල් ගත්තහම එකක් කැඩුනොත් මොකක් හරි හේතුවකින් 9ක් තියෙනවා. දෙකක් කැඩුනොත් 8ක්, පහක් කැඩුනොත් 5ක්. හැබැයි සාමණේරයන් වහන්සේට එහෙම බෑ. පන්සිල් වලින් එකක් කැඩුනොත් උන්වහන්සේගේ 10ම කැඩෙනවා. නැවත වතාවක් මහාන කරන්න වෙනවා. අර අපි මුලින්ම මහාන කරපු දවසේ වාගේ මහ ලොකුවට දෙයක් කරන්නේ. ආචාර්යයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න ඕනේ ස්වාමීනි බොරුවක් කියුණානේ මං අතින්. ආන් ඒ වෙලාවට සිල් සමාදන් කරනවා.
සිල් සමාදන් කරවහම සඳහන් කරනවා තිසරණය සමාදන් කිරීමම ප්‍රමාණවත් කියලා. අර සිල්පද නැවතුන් වහසට පිහිටෙනවා. එතකොට එකක් කැඩුනොත් 10ම කැඩෙනවා. ගිහි ගෙදර එකක් කැඩුනොත් එකයි කැඩෙන්නේ. ඒ හින්දා ඒක හරි බැරෑරුම් කාර්යයක් සාමණේර දස්සීලේ. ඊළඟට මේ දසශීලයේ පන්සිල් පද 5යි විකාල භෝජනයේ ඉඳලා තව සිල් පද 5යි. දැන් මෙතන මහානකමම නැතුව යන්නේ පන්සිල් වලින් එකක් කැඩුනොත්. එතකොට තමයි දුස්සීල කියන්නේ. නමුත් අර විකාල භෝජනයේ ඉඳලා රං රිදී මසු කහවණු පිළිගැනීමෙන් වලකිමි කියන තැනට එනකන් අතර තියෙන දෙයක් කැඩුනොත් අපි කියමු විකාලේ මොනවා හරි කැවුනොත් ඊට ලාබාල සාමණේර නමකට හරි එතකොට දඬුවම් තියෙනවා. ලොකු හාමුදුරුවෝ තමයි දඬුවම් නියම කරන්නේ. දවස් 10ක් වැලි මළුවට දවසකට වැලි චාති 5 ගානේ දාන්න ඕනේ කියලා කිව්වොත් දවස් 10ක් ඒ වැලි චාති 5 ගානේ දාන්න ඕනේ. ඒක කියන්නේ වැලි දඬුවම්. ඒ දඬුවමෙන් පස්සේ උන්වහන්සේ ආපහු පිරිසිදු වෙනවා. නමුත් ආයති සංවරයේ පිහිටීම සඳහා සිල් දුන්නොත් හොඳයි කියලා කියනවා. ඒ වගේ තියෙනවා වැලි දඬුවම්, වත් දඬුවම්, වෙනම දඬුවම් තියෙනවා. ඒ පහ උල්ලංඝනය කරාම ආපහු පිරිසිදු වෙන්න. ඉතින් මේ සාමණේර සීලය අපි මේ බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ. එතකොට පැවිදි දුස්සීල වෙන්නේ පරාජිකා වෙලා නම් දුස්සීලයි, පන්සිල් කෙඩිලා නම් සාමණේර නමක් දුස්සීලයි. එතකොට මේ සිල් කියන සාධකය ලෝකේ අවශ්‍ය පැවිද්දන්ට විතරද? ගිහි පැවිදි දෙපාර්ශ්වයටම. එතකොට ගිහි අයගේ නිත්‍ය සීලයක් තියෙනවද? පන්සිල්. මේ සිල්පද පහේ කෝක උල්ලංඝනය වුණොත් ගිහි අය දුස්සීල වෙනවද? මේ පහෙන් කෝක කැඩුනත් ගිහි අයට කීවේ දුස්සීලයි කියලා. එතකොට පැවිදි විතරද දුස්සීල? ගිහි පැවිදි දෙපාර්ශ්වයම දුස්සීල ඉන්නවා. තිසරණ සහිත පන්සිල් නැත්තම් ඒ හැම කෙනාටම කිව්වේ දුස්සීල කියලා. එහෙනම් මේ මුළු සමාජ පුරාම දපි දකින මිනිස් ජනගහණයෙන් 98%ක්ම දුස්සීල ඇති නේද? නැති අයත් ඉන්නවා. නමුත් වැඩි ප්‍රමාණයක් දුස්සීලයි. එහෙම ධර්මයෙන් කතා කරනකොට තමන්ගේ හෘද සාක්ෂියට යන්නම වෙනවා. මෙතෙක් මගේ ජීවිතේ මම කොතනද කියන ප්‍රශ්නෙට උත්තරයක් අහන්නම වෙනවා. හැබැයි අපි දුස්සීලව ඉඳගෙන තව කෙනෙකුට දුස්සීලයයි කියන එකේ තරම් ගැලපෙන්නේ නැහැ. අපි දුස්සීලව ඉඳගෙන සිල්වතුන් හොයාගෙන යන්න උත්සාහ කරන එකේ තේරුමක් නැහැ. අපි සිල්වත් වෙලා සිල්වතුන් හොයන්න යනවා නම් වටිනවා. එතෙන්ට මග නිතර හදන්න ඕනේ. එහෙනම් ගිහි දුස්සීල කියන්නේ පන්සිල් නැති අය කියලා සිහිපත් කළා. ආන්ගේ උතුම් සීලය ජීවිතයක අනිවාර්යෙන් පෝෂණය කරගත යුතු බව භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවවාදය. පන්සිල් වලින් තොර වෙනවට බුදුරජාණන් වහන්සේ කැමති නැහැ. මග කියලා දීලා තියෙනවා. ළඟට ඇවිල්ලා නවත්තන්න බෑනේ. මග කියලා දීලා තියෙනවා. මේ පන්සිල් උල්ලංඝනය කෙරුවොත් මෙන්න මෙහෙම විපාකයකට ගොදුරු වෙන්න වෙනවා. කැමති නම් ඔහොම හිටියට කමක් නැහැ. නැත්තම් පන්සිල් මත මනාව පිළිටන්න කියලායි දේශනා කරන්නේ. යමෙක් ළඟ තිසරණ සහිත පන්සිල් වෙත්ද ඔහුට කීවා හැබැවින්ම බෞද්ධයා කියලා. තිසරණ සහිත පන්සිල් නිවැරදිව තියෙන කෙනා තමයි බෞද්ධ වෙන්නේ. ආන් එහෙමනම් පින්නතුනි අපේ සංකිච්ඡයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර හොරු ටික පෙන්නහම ඒ අයට නැවත මහත් සාධාරණයක් මේ ශාසනයෙන් ඉෂ්ට වෙනවා. එතකොට සඳහන් කළේ දුස්සීලයෙකුගේ අවුරුදු 100කට වඩා සීලවන්තයෙකුගේ එක දවස වටිනවා කියලා. අපි අපේ කාරණාවටම ගියොත් ආයේ දක්ඛින විභංගයේ භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනවා තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 100ක මට කෑම හිග නැහැ කියලා. දුස්සීල මිනිහෙකුට දුන්නොත් ඒ කියන්නේ තිසරණ පන්සිල් නැති මිනිහෙකුට දුන්නොත් අනාගත ජීවිත 1000යි.
ඊළඟට සඳහන් කළා පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නොත්. කාටද මේ පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ? එයා ගාවත් තිසරණයි පන්සිලුයි නෑ. නමුත් එහෙම වුණාට පන්සිල් සමාදන් වෙලා නැති වුණාට වැරදි කරන්නේ නෑ. දඩේමේ යන්නේ, දැල් දාන්න යන්නේ, ඒ වගේ දේවල් වලට යන්නෙත් නෑ. අනුන්ගේ කාම වස්තු පැහැර ගන්න යන්නෙත් නෑ, අනුන්ගේ වස්තු හොරකම් කරන්න යන්නෙත් නෑ. සාමාන්‍යයෙන් බොරු කියන්නේ රාරක්කු බොණ්ඩ යන්නෙත් නෑ. හැබැයි නොකරම ඉන්නෙත් නෑ. සත්තු මරන්නේ ඒ වුණාට හදිසියේ ගෙදර තියෙන පැදුරු වාහනක හරි දියමකුළුවෙක් ඉන්නවා දැක්කොත් නොමර යවන්නෙත් නෑ. ඒ හේතු ගොඩක් තියෙනවා. ළමයි ඉන්නවා කියනවා, රැයට ඇවිල්ලා ළඟට පණීද දන්නේ නැහැ කියනවා. ප්‍රශ්න ගොඩක් නේ. ඒ හින්දා නොමර යවන්නේ නෑ. ඉතින් ඔය ගිහිල්ලා වැව් පිටි ගානේ, කැලෑවල් ගානේ සත්තු මරන්න යන්නේ නෑ. ඊළඟට බොරු කියන්නෙත් නෑ, බේරෙන්නම බැරුණොත් නොකිය ඉන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ, අවශ්‍යම දෙයක් දැක්කොත් නොගෙන ඉන්නෙත් නෑ. වැරදි කාම සේවනයට යන්නෙත් නෑ, දිගින් දිගටම අවස්ථාව ලැබෙනවා නම් ප්‍රයෝජන නොගෙන ඉන්නෙත් නෑ. රාරක්කු බොන්නෙත් නෑ, අනුන්ගෙන් නිකන් හම්බ වෙනවා නම් සමහරට නොබී ඉන්නෙත් නෑ. ආන් ඒ අයට කියනවා පෘතජ්ජන සීලවන්ත කියලා. නිතර කරන්නේ නමුත් අර විදිහට වුණොත් නොකර ඉන්නෙත් නෑ. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. ඊළඟට අහසින් යන තවුසෙක්. හැබැයි තිසරණ පන්සිල් නෑ. බාහිර තවුසෙක් කියලා කියන්නේ ශාසනයට පිටපැත්තේ ධ්‍යාන අභිඥා තියෙන අය එදත් හිටියා අදත් ඉන්නවා. ආන් එහෙම තවුසෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. තිසරණයි පන්සිලුයි තියෙන උත්තමයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. එතකොට තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක්. මට දුන්න කෙනාට කෑම හිග නැහැ. එතකොට අපි දානි ගෙදරකට යනවා. ගියහම රැට බණ ගෙදර ගියහමත් කෑම දෙනවා, උදේ දානි ගෙදර ගියහමත් කෑම දෙනවා. මංගල උත්සවයකට යනවා. එහෙ ගියහමත් අපිට කෑම දෙනවා. පොය දවසක පාරට බැස්සහම පාර දිගටම කණ්ඩ දෙනවා. විශේෂ පොය දවස්වල. දැන් තිසරණයි පන්සිලුයි තියාගෙන ගිහිල්ලා අර මනුස්සයාගේ ගෙදර බණ ටිකක් අහලා බත් වේලකුත් කාලා එළියට આવුත් ඒ ගෙදර මිනිහට ලාභය කොයි තරම්ද? දන්සැල දුන්න කෙනාට ලාභය කොයි තරම්ද? මගුල් ගෙදර ගිහිල්ලා රුපියල් 3-4000ක් දීලා ආවා වාගේ ලාභයක්ද දීලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම පන්සිල් රකින්නේ එයාට යහපතක් වෙන්නද? මම පන්සිල් රකින්නේ මට යහපතක් වෙන්න. මට අර්ථයක් වෙන්න. මට සුගතියක් වෙන්න. අන්න ඒ හින්දා මේ ශාසනයේ හොඳටම ආත්මාර්ථකාමී වෙන්න ඕනේ. අර අපි සාමාන්‍ය කතා කරන ආත්මාර්ථය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමන්ගේ ආත්මයට අර්ථයක් කරගන්න වෙහෙසෙන්න ඕනේ. අනුන්ට මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ අනික් අයට උදව් කරන්න එපා කියන කතාව නෙමෙයි. මේ සීලය සමග යන ගමන. අනික් අයට මට පොල්ලතු බැඳලා දෙන්න යන්න බැරි වුණාට, කුඹුර කපලා දෙන්න යන්න බැරි වුණාට, වෙන තනි රකින්න යන්න බැරි වුණාට මම මගේ වැඩේ හරියට කරගත්තා නම් මං ඒගොල්ලන්ට නිකම්ම පිහිට වෙලයි තියෙන්නේ. හදිස්සියේවත් ඒගොල්ලෝ මට වතුර උගුරක් දුන්නත් එයාලට ලාභයි. අන්න ඒක හින්දා තමන්ගේ ආත්මාර්ථය කරහා වෙහෙසුනහම නිකම්ම තමන්ගෙන් පරාර්ථය සිද්ධ වෙලා ඉවරයි. එහෙනම් මේ ශාසනයේ තියෙන්නේ ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක්. මම සිල්වත් වෙන්න අවට ඉන්න අයට ලැබෙන්නේ ලොකු ලාභයක්. හරියට නිකන් එක පහනක් දැල්වහම වටේම ඉන්න අයට වැඩ කරගන්න පුළුවන් වගේ. අන්න එහෙම අයයි මේ ශාසනයේ බෞද්ධයෝ කියලා කියන්නේ. ආන් එහෙම අයටයි සිල්වත් කියලා කියන්නේ. පන්සිල් නැති හැම කෙනෙක්ම දුස්සීල කියන තැනයි ඉන්නේ. අපිත් ඉපදිලා හුඟක් කල්
ඒ හින්දා අපි දැන් වෑයම් කරන්න ඕනේ දුස්සීල හැටියට මැරෙන්න නෙමෙයි සිල්වත් හැටියට මැරෙන්න. බොහෝසේ කුසල් රැස් කරගන්න ඕනේ. හැබැයි පන්සිල් ආරක්ෂා කරන සල්ලි ඕනේ නැහැ. නමුත් දසදාන වස්තුවත් ඕනෑ සංසාරේ සැලසුම් කරගන්න ඕනේ නිසා මෙදා තියෙන අඩුපාඩු එදාට එපා නිසා. මෙහෙම හිටියට හුඟක් පින් කරලා කියලා සතුටු වෙන්න එපා. හේතුව අපි පින් කරන්න අරන් තියෙන ළඟදී ඉඳලා. ඉස්කෝලේ යන කාලේ පින් කළේ නැහැ. විවාහ වෙලා රස්සාවක් හොය ගිය කාලේ පින් කෙරුවේ නැහැ. ගෙවල් දොරවල් හදපු කාලේ පින් කෙරුවේ නැහැ. ඒ කාලේ ඒ වැඩ තිබුණා. මේ ළඟක ඉඳලා තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ හින්දා කළා ඇති නෙමෙයි කළා මදිමයි. හැකි හැම වෙලාවකම සිල් රැකගෙන අනිත් අතිරේක කුසලයකුත් රැස් කරගෙන බොහොම ආඩම්බරයෙන් සීලවන්තයෙක් හැටියට මේ විශ්වයෙන් සමුගන්න පුළුවන් වුණොත් මේ ලෝකෙන් සමුගන්න පුළුවන් වුණොත් ඒක හරි ශ්‍රේෂ්ඨයි. දුසිලෙක් හැටියට මැරෙනවට වඩා. ආන් එහෙම පුද්ගලයෙකුගේ එක දවස පවා හරි වටිනවා බොහෝ දිනකට යහපතක් වෙන්න නිසා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි දේශනාව මෙතකින් නිමා කරමු. උතුම් සිල් ගුණ ආරක්ෂා කරගෙන යන මේ ගමන එලව මෙලව දෙකේම යහපත සඳහා හේතු වෙනවා. අපිත් ඒ මගට බැහැලා අපි නිසා උපන් දරුමල්ලන්ටත් මග කියලා අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට එදාට මැරෙන්න පුළුවන් පාර හැදෙයි. නැතත් අපි අම්මලා තාත්තලා තමයි. නමුත් තමන්ගේ කුසින් ඉපදිච්ච ළමයි මේ රටට කරන්නේ අසාධාරණයක් නම් ඒ අම්මට ධර්මයෙන් අම්මා කියන්නේ. ඇයට හැඳින්වුවේ හැතිරි කියලා. ඒ දරුවන්ගේ තාත්තට කීවේ හතුරා කියලා. මොකද අපි දෙන්න එකතු වෙලා උපද්දවපු අය මේ රටේ හොරකම් කරනවා නම් මංකොල්ල කනවා නම් විනාශ කරනවා නම් දූෂණ භීෂණ කරනවා නම් ඒ අය රට නැති කරනවන්නේ. එහෙනම් අපි දෙන්න හදලා තියෙන්නේ රටයි ජාතියයි ආගමයි තුනම නැති කරන පිරිසක්. මේ රටයි ජාතියයි ආගමයි තුනම කාබාසිනියා කරන පිරිසක් හදලා තියලා සතුටින් ඇස් පියාගන්න බෑ. ඒ හින්දා හැතිරි කිව්වා. උත්සාහ කරමු හැතිරියක් නොවී මැරෙන්න. උත්සාහ කරමු හතුරෙක් නොවී මැරෙන්න. ඒ සඳහා රත්නත්‍රී ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ වැල්ලම්පිටියේ පදිංචි යනිල්ක කසුන් මහත්මයා හා පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව මාර්තු 3 වෙනි දින 6 වෙනි උපන්දිනය සැමරූ සෙනිදු යශ්මික පුතාටත් මාර්තු 27 වෙනි දින 9 වන උපන්දිනය සමරන සෙවිඳු යනුක පුතාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. පාප මිත්‍රයන් හිරුදුටු අඳුරුසෙයින් ජීවිතෙන් දුරින්ම දුරු වේවා. මෙලව සුවපත් වේවා. පරලොව සුගතිගාමී වේවා. දැනට පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සියලුම ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සඳහා මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.